හරි අද එතකොට අපි කතා කරන්න යන්නේ මොකක්ද API එකක් කියන්නේ ඒ වගේම REST API එකක් කියන්නේ මොකක්ද අපි කොහොමද Laravel වලින් ඊට පස්සේ බලමු simple API එකක් create කරගන්න විදිය Laravel වලින් කට්ටියටම ඇහෙනවා ඇති කියලා හිතනවා අපි පටන් ගමු එන්න චන්දික සර් Amila. Screen sharing. Right. Right. Temple. හරි අපි මුලින්ම බලමු මේ API එකක් කියලා දැන් කිව්වා මොකක්ද මේ API එකක් කියන්නේ කියලා API එකක් කියන්නේ application programming interface කියන එක එහෙම කිව්වට චර ලොකු අයිඩියා එකක් නැහැ නේ සාමාන්‍යයෙන් අපි සරලවම කියනවා නම් එක software එකක් තවත් software එකක් එක්ක communicate කරන්න කතා කරන්න පාවිච්චි කරන දෙයක් තමයි මේ API එකක් කියන්නේ එතකොට ඔයගොල්ලෝ අහලා ඇති කට්ටිය කතා කරනවා ඔය Google API කියනවා Facebook API කියනවා මොනවද මේ කියලා බලනවා. එතකොට අපි මම උදාහරණයක් විදිහට කිව්වොත් දැන් අපිට ඕනේ අපේ web application එකක් තියෙනවා. අපේ අපි හදන application එකක අපිට ඕනේ මොකක් හරි Facebook page එකක දැනට තියෙන likes ප්‍රමාණය followers ප්‍රමාණය පෙන්වන්න අපිට ඕන වෙනවා අපේ Facebook එකකින් නෙමෙයි අපි develop කරගෙන යන web application එක. එතකොට ඒකට අපිට Facebook එකකින් data අපේ application එකට ගෙන්න ගන්න වෙනවා. ඒ වගේ දෙයකදී අපිට Facebook එකකින් දීලා තියෙනවා graph API කියලා Facebook එකේ API එකක්. ඒ වගේ එකකින් අපිට පුළුවන් Facebook එකේ API එකක් කරා අපේ web application එකට ඒ data අපිට අවශ්‍ය වෙන data ගෙන්න ගන්න. ඒ වගේ දෙයකට තමයි අපි API එකක් use කරන්නේ. ඒ වගේම තව අපි කිව්වොත් දැන් අපිට අපේ application එකක පෙන්වන්න ඕනේ මොකක් හරි Google Maps වල location එකක් මොනවා හරි විස්තර පෙන්වන්න ඕනේ කියලා හිතුවත් ඒකට අපිට පුළුවන් Google එකේ දීලා තියෙන API එකක් කරහා ඒ විස්තර අපිට Google එකේ server එකෙන් ලබා ගන්න. ඒ කියන්නේ අපේ web application එක එතකොට communicate කරනවා Google එකේ software මේ application එකත් එක්ක communicate කරන්න අපි පාවිච්චි කරන්නේ මේ API කියන එක. මේ වගේ APIs වලට අපි කියනවා REST API එකක් කියලා. REST API එකක් කියන්නේ REST කියන අකුරු හතර තේරුම තමයි අපි ගත්තොත් representational state transfer කියන එක. ඒකේ representational කියන එක RE එකයි state transfer ඒ අකුරු හතර තමයි REST කියලා හැදිලා තියෙන්නේ. කියන්නේ සාමාන්‍යයෙන් API එකක් REST API එකක් වැඩ කරන්නේ අපි නිකන් සරලව කිව්වොත් normal අපේ වෙබ්සයිට් එකක් වැඩ කරන විදිහටම තමයි REST API එකක් වැඩ කරන්නේ. ඒ කියන්නේ client කෙනෙක් ඉන්නවා client ගෙන් server එකට request එකක් යනවා HTTP කියන protocol එක හරහා. ඒ request එකට ගියාම අපහු client ඒ request එකට අදාළ data server එකෙන් එවනවා. ඔන්න ඕක තමයි සරලවම REST API එකකුණුත් වෙන්නේ. අපි මම ඔයගලන්ට දැන් මේ කිව්වට චර අයිඩියා එකක් නැති හින්දා public API එකක් පෙන්වන්නම්. තරම API එකක් කියන්නේ මෙන්න මේ ගියාම මෙන්න මේ වගේ විතරම තේරෙන්නේ නැති data ටිකක් තමයි මේ තියෙන්නේ. මේ doc.ceo කියන එකක API එකක් මම නිකන් ඔයගලන්ට පෙන්වන්න ගත්තේ. මෙතන තියෙන්නේ එක එක pets ලගේ
වර්ග කීපයක් තමයි මෙතන මේ පෙන්නලා තියෙන්නේ. ඇත්තටම මේ අපි දැන් API එකකට ගියොත් අපිට බලා ගන්න වෙන්නේ මෙන්න මේ වගේ data උදාහරණයක්. මෙන්න මේ data එන්නේ මෙතනදී ඇවිල්ලා තියෙන ස්පෙෂල් නොටේෂන් එකක්. JSON කියන ෆෝමැට් එකකින් තමයි ගොඩක් වෙලාවට අපි API එකක් කෝල් කළොත් අපිට ගොඩක් වෙලාවට XML හෝ JSON වගේ data තමයි හම්බෙන්නේ. අපි අද ලැබල් වලත් එවන්නේ JSON ෆෝමැට් එකට තමයි data. මේ JSON කියන්නේ JavaScript object notation කියන එක. ඒ කියන්නේ ඔයගොල්ලන්ට පේනවා ඇති මේක පටන් ගන්න මෙන්න මේ සංගල වරහන් දෙකක් ඇතුළේ තමයි මේ සේරම තියෙන්නේ. මේ සංගල වරහන් වලින් කියන්නේ මේක එක ඔබ්ජෙක්ට් එකක් කියන එක. ඒක ඇතුලේ තවත් මෙන්න මෙහෙම 32කට කලින් තිබ්බොත් ඒ ඔබ්ජෙක්ට් එකේ එක ඇට්‍රිබියුට් එකක් කියන එක තමයි මේක. ඒ ඇට්‍රිබියුට් එකේ වැලියු එක තමයි මේ තියෙන්නේ. එතකොට ඕගොල්ලන්ට පේනවා ඇති මේ කොටු වරහනක් තියෙනවා. කොටු වරහනෙන් කියන්නේ ඒක ඇරේ එකක් කියන එක. මේ නිකන් ඕගොල්ලන්ට මේක එච්චරම මේකක් නෑ. ඕගොල්ලන්ට ඉස්සරහට යද්දි නිකන් නොලෙජ් එකට මම ඒක කිව්වේ. ඊට පස්සේ දැන් ඔයගොල්ලෝ බලන්න ඇති මෙහෙම මේ නිකන් URL එකකට ගිහිල්ලා data ටිකක් ගත්තා. API කියලා මොනවා හරි කිව්වා. දැන් මේක පාවිච්චි කරන්නේ කොහොමද මොන වගේ දෙයක්ද එහෙම බලනවා ඇති. එතකොට මම ඔයගොල්ලන්ට පෙන්නන්නම් දැන් ඇත්තටම අපි මෙහෙම දෙයකින් ඇත්තටම ෆයිනලි අපිට ඕනේ මොන වගේ දෙයක්ද කියලා. ඊට කලින් තව පුංචි දෙයක් පැහැදිලි කරන්න ඕනේ. ඒක ඔයගොල්ලෝ තව අහලා ඇති දැන් back end development, front end development, ආයි කියනවා full stack development කියලා. එහෙම වචන ටිකක්. දැන් ඇත්තටම මේ API develop කරන එක ඇත්තටම අයිති වෙන්නේ back end developers ලා. ඒ කියන්නේ back end developers ලා කියන්නේ development කියන්නේ server side language එකක්. ඒ කියන්නේ PHP වගේ server එක පැත්තෙන් අපි කරන language එකකින් front මේ වගේ data දැන් front end developer කෙනෙක් අමිල අපිට මේ ස්ක්‍රීන් එක ෂෙයා වෙලා නැහැ. එකපාරට දැන් හරිනේ. හරි හරි හරි. මේ වගේ data එතකොට ඊට පස්සේ මේ data ටික අපි එව්වට පස්සේ front end developer කෙනෙක් කරන්නේ මේ data ටික අරගෙන යාට ඕන විදියට මේක user interface එකකින් user ට පෙන්නන එක තමයි front end developer කෙනෙක් කරන්නේ. ඊට මම ඔයගොල්ලන්ට උදාහරණයක් විදියට නිකන් idea එකක් ගන්න පෙන්නන්නම්. මේක දැන්ට develop වෙමින් තියෙන වෙබ්සයිට් එකක් අපි කරන ඔයගලන්ට ඕනම වෙබ්සයිට් එකකට Chrome එකෙන් ගියොත් Chrome එකේ F12 එබුවාම මේ වගේ developer tool එක ගන්න පුළුවන්. මේකේ ඔයගලන්ට පේනවා ඇති මෙහෙම network කියලා ටැබ් එකක් තියෙනවා. ඒකට ගිහිල්ලා මෙතන XHR කියන එක ක්ලික් කරලා මම මේක රිෆ්‍රෙෂ් කරලා පෙන්නන්නම්.
එතකොට ඔයගොල්ලන්ට පෙනෙයි මෙතන මේ වගේ මෙතන ලෝඩ් වෙන්නේ මේකෙන් යන රික්වෙස්ට් ප්‍රමාණය ඒ සහායට යන වෙලාව කොච්චරද කියලා මේ වගේ රික්වෙස්ට් ගොඩාක් එක එක ඒවා යනවා පේනවා එතනින් මම එකක් පෙන්වන්නම් ක්ලික් කරලා මෙතන මේ ෆීචර් කියන එක ක්ලික් කරාම ඔයගොල්ලන්ට පේනවා මම මේක වෙනම් මේක කරගන්නවා මෙතන ෆීචර්ඩ් කියන එක ක්ලික් කරාම ඔයගොල්ලන්ට පේනවා අර ඉස්සෙල්ලා මම පෙන්වනා වගේම data ටිකක් ලෝඩ් වෙලා තියෙනවා. ඔයගොල්ලන්ට මම පොඩ්ඩක් මේක මම මෙහෙම කරලා පෙන්නනවා. මෙතන මේ ෆීචර්ඩ් ප්‍රොඩක්ට්ස් වලට ඇත්තටම ලෝඩ් වෙලා තියෙන්නේ මෙන්න මේකේ තියෙන data මේ Atlantic Beard Oil Extreme Gym Trainer JBL ස්පීකර් මෙන්න මෙතන තියෙන data ටික තමයි ඇත්තටම මෙතනට ලෝඩ් වෙලා තියෙන මේ වෙබ්සයිට් එකේ මේ user interface එක හදලා තියෙන්නේ Angular කියන front end language එකෙන්. එතකොට Angular කියන්නේ front end එකක්. ඒ කියන්නේ එයා කරන්නේ අපිට එයාට server එකත් එක්ක ඒ කියන්නේ server එකේ තියෙන database එකත් එක්ක direct එයාට කමියුනිකේට් කරන්න බෑ. එයා කරන්නේ අපි අද දැන් කතා කරනවා වගේ Laravel හෝ වෙන මොකක් හරි API එකකින් මේකට data ගෙන්නගෙන මෙතන එන data ටික පෙන්නන එක තමයි එයා කරන්නේ. ඔයගොල්ලන්ට network tab එකට ගිහිල්ලා මේ SHR request ටික බැලුවොත් ඕන ගොඩක් වෙබ්සයිට් වල බලා ගන්න පුළුවන් මේ තියෙන්නේ ඒ වගේ APIs හරහා මෙයා ගෙන්නගෙන තියෙන data. මේකේ ඔයගොල්ලන්ට මම මේක ක්ලියර් කරන්න. ඊට පස්සේ දැන් ඔයගොල්ලෝ බලන්න ඇති අපි දැන් ගිය සතියේ Laravel වලින් කරා මේ වගේම වෙබ් ඉන්ටර්ෆේස් එකක් හදලා මේවා කරලා ඔක්කොම කරා. එහෙම කරන්න පුළුවන්කම තියෙද්දි ඇයි මෙහෙම front end frame මේ language එක use කරලා මේ වගේ දෙයක් කරන්න කියලා හිතෙන්න පුළුවන්. ඒකට හේතුව මම කියන්නම්. ඕගොල්ලන්ට ගිය සතියේ අපි කරපු project එක බැලුවොත් ඒකේ අපි ස්ටුඩන්ට් කෙනෙක් සේව් කරන්න හෝ ඩිලීට් කරන්න ඇඩ් කරන්න හැම දෙයකදීම ඕගොල්ලන්ට පේන්නේ නැති මේ page එක රීලෝඩ් වුණා ආයෙම. ඒක අපි සේව් කරපු වෙලාවක හැම අවස්ථාවකදීම ඒ page එකක් රීලෝඩ් වෙනවා. ඒකෙදි මේ එයා රීලෝඩ් වෙන්නේ මේ headers footers අපි තියෙන හැම එකක් එකම. ඒකට ප්‍රධාන හේතුව Laravel කියන්නේ PHP framework එකක්. PHP කියන්නේ server side language. අපිට server side එකකින් අපි page එකට අවශ්‍ය data ගෙන්න ගන්න නම් අනිවාර්යයෙන්ම page එක reload වීමක් සිදු කරන්නම වෙනවා. අපිට දැන් මෙතනදී මම මෙතන පෙන්නන්නම් ඔයගොල්ලන්ට. මෙතන මේකේ තියෙන එකකින් දැන් අපි එක කැටගරි එකක් ක්ලික් කරොත් දැන් මෙතන තියෙන මේ products ටික විතරයි data ටික load වෙලා. දැන් මේක ක්ලික් කළොත් මෙතන ඔයගොල්ලන්ට පේනවා අලුතෙන් request එකක් ගියා. මෙතන අලුතෙන් data load වුණා. අපි තව පාරක් මේක මම ක්ලික් කරලා තව request එකක් ඔයගොල්ලන්ට පේනවා මේ වගේ තව request එකක්. එතන තියෙන data ටික තමයි ඇත්තටම මේ load කරලා තියෙන්නේ මෙතන. මෙතනදී ඇත්තටම වෙන්නේ අපි මොනවා හරි දෙයක් කරාම page එක reload වීමක් සිද්ධ වෙන්නේ නැහැ. අපිට පේන්නේ නැතුව පිටිපස්සෙන් මෙයා server එකට මොකක් හරි API එකකට request එකක් යවලා ඒ API එක හරහා මෙයාට අවශ්‍ය data ටික ආපහු ගෙන්නගෙන ඒක මෙතන පෙන්නනවා. මෙතන පෙන්නන වැඩේ කරන්නේ front end development වලින්. අපි ඒක ගැන අද කතා කරන්න යන්නේ නැහැ. ඕගොල්ලන්ට ඒක ලබන සතියේ මේ Angular
වර්ක්ෂොප් එකක් තියෙනවා. ඒකෙදි හොඳටම මේක මොකක්ද කියලා පැහැදිලි වෙයි. අපි කතා කරන්නේ මෙන්න මේ data ටික ගෙන්න ගන්න අපි කොහොමද API එකක් හදාගන්නේ කියලා. අපි එහෙනම් ඊට පස්සේ ඔයගලන්ට තව දෙයක් කියන්න ඕනේ. මේ API request මම කිව්වා HTTP protocol එක හරහා තමයි අපි මේ යවලා තියෙන්නේ. එතකොට HTTP request එකක් යන මේ ක්‍රම තියෙනවා කීපයක්. ප්‍රධානම ගිය සතියේත් ඒක පොඩ්ඩක් කතා කළා. ප්‍රධානම ක්‍රම දෙක තමයි post method එක සහ get method එක. ඒක ගැන මම පොඩ්ඩක් පොඩි විස්තරයක් කරන්නම්. අපි API එක develop කරන්න යන්න කලින් get method එකේදී වෙන්නේ ඔයගලන්ට පේනවා ඇති මෙතන ඇත්තටම get request එකක් තමයි ගිහින් තියෙන්නේ. ඒ කියන්නේ මෙතන මම මේක open කරන්නම් browser එකෙන්. මේ තියෙන්නේ දැන් අපි හදාගෙන තියෙන API එකට අපි කෝල් කරාම අපු data ටික මෙතනදී ඔයගලන්ට පේනවා මෙහෙම parameters ටිකක් ගිහින් තියෙනවා. ඒක URL එක හරහාම තමයි ගිහින් තියෙන්නේ. මෙහෙම URL එක හරහා මොනවා හරි data යවනවා නම් ඒක එහෙම කරන්නේ get request එකකින්. මේක වගේම තව විදිහක් තියෙනවා අපිට get request එකක් මෙහෙම URL එකේ browser එකේම URL එක type කරලා data අරන් අපිට test කරලා බලන්න පුළුවන්. ඒ වගේම ඒ වගේම post request එකක් අපි යවනවා නම් ඒකෙදි මේ වගේ අපි parameters යවන්නේ නැහැ URL එක හරහා. ඒකෙදි අපි request එකක parts කීපයක් තියෙනවා. අපි සාමාන්‍යයෙන් යවන HTTP request එකක කොටස් කීපයක් තියෙනවා. request එකක සාමාන්‍යයෙන් headers කියලා කොටසක් තියෙනවා. ඊට පස්සේ request body කියලා කොටසක් තියෙනවා. ඔයගොල්ලන්ට මේ network tab එකේ ගියාම මෙතන headers කියන එකෙන් බලා ගන්න පුළුවන් request එකේ යවපු headers සහ අපිට සාමාන්‍ය request එකක් ගියාම ආපහු ඒකට උත්තරයක් විදිහට server එකෙන් එවන එකට අපි කියනවා response එක කියලා. request එකේ එතකොට headers තියෙනවා. ආයේ අපිට එන response එකේ headers තියෙනවා. ඊට අමතරව request එකේ තියෙනවා body කියලා part එකක්. අපි මේ post method එකෙන් data server එකට යවුවොත් එහෙම ඒකේ අපි request එකේ යවන data ටික යන්නේ request එකේ body එකේ. සමහර විට මම දැන් කියපු දේවල් එච්චරම පැහැදිලි නැතුව ඇති. මම දැන් අපි API එක හදන්න පටන් ගමු. එතකොට ඒක ඩෙවලොප් කරගෙන යන ගමන් මම ආයේ පොඩ්ඩක් පැහැදිලි කරන්න ඔයගොල්ලන්ට ඒකත් එක්ක ගොඩක් ඒවා පැහැදිලි වෙයි දැන් කියපු දේවල්. ඊට අපි API එක හදන්න කලින්
මම දැන් කිව්වා gate අපිට gate මෙතඩ් එකෙන් යවන රික්වෙස්ට් එකක් නම් මෙතන URL එක ටයිප් කරලා මේ වගේ data අරගෙන බලන්න පුළුවන්. ඒත් අපිට post request එකක් මෙහෙම browser එකේ එතන URL එක ටයිප් කරලා යවන්න බෑ. එතකොට අපිට post method හෝ වෙනත් API එකක් අපිට check කරගන්න නම් පොඩි tool එකක් අවශ්‍ය වෙනවා. අපි අපේ API එක develop කරන්න පටන් ගන්න කලින් ඒ tool එක මම ඔයගලන්ට පෙන්නන්නම්. ඒ tool එකේ නම තමයි Postman කියන tool එක. ඒක ගොඩක් දැන් අපි REST API වගේ develop කරද්දී ගොඩක්ම ඕන වෙන කියන්නේ ඒක අපිට test කරගන්න. මොකද ගොඩක් වෙලාවට front end developing සහ back end developing දෙක වෙන්නේ වෙන වෙනම. එතකොට back end developer කෙනෙක්ට ඒක test කරගන්න අර වගේ front end application එකක් හදලා එහෙම කරන්න අමාරුයි. එතකොට අපිට ඊට කලින් අනිවාර්යෙන්ම ඒක develop කරගෙන යද්දී අපි test කරන්න ඕන වෙනවා. ඒකට මේ ගොඩක්ම ප්‍රයෝජනවත් tool එකක් තමයි මේ Postman කියන්නේ. ඔයගොල්ලෝ නිකන් Google එකේ download Postman කියලා search කළොත් මේ Postman site එකට උඩින්ම එන link එක click කරාම Postman site එකට ගිහිල්ලා එතනින් ඔයගොල්ලන්ට app එක download කරගන්න පුළුවන්. මේ click කරපුවම download එක start වෙනවා. මම දැන් download කරන්නේ මම ටිකක් ඒක වෙලා යන නිසා මම කලින් download කරගෙන තියාගත්තා. මම ඒක දැන් install කරන විදිය පෙන්නන්න. ලොකු දෙයක් නෑ. මෙතන ක්ලික් කරලා setup එක ඔයගොල්ලෝ download කරගන්න. ඊට පස්සේ මේ setup එක open කළාම මේ විදියට Postman install වෙනවා. මේකෙදී අපිට Postman පාවිච්චි කරන්න නම් ඒකේ account එකක් තියෙන්න ඕනේ. ඒක ලේසියෙන්ම ඔයගලන්ට හදන්න පුළුවන්. මෙතනින් create free account ගිහිල්ලා මෙතනින් ඔයගලන්ට Google account එකකින් log වෙලා ඉන්නවා නම් එතනින් sign up වෙන්න පුළුවන්. account එක හදද්දී මෙතන විස්තර කීපයක් දෙන්න ඕනේ. මේවා නම් එච්චර වැදගත් නෑ. ඔයගොල්ලෝ option select කරගෙන continue කරන්න.
මම ඔගොල්ලන්ට මෙතන මගේ බ්‍රවුස එකේ පොඩි ප්‍රශ්නයක් තියෙනවා. මෙතනින් බ්‍රවුස එකෙන් ලොග් වුණාට පස්සේ මෙතන සයින් ඉන් කළාම normally මෙතන ඇප් එක ඕපන් වෙනවා. ඒ විදිහටම මෙන්න මේ ඉන්ටර්ෆේස් එකම තමයි ඇප්ලිකේෂන් එකේ තියෙන්නේ. මෙතනට මෙන්න මේ ඉන්ටර්ෆේස් එකම තමයි ඇප්ලිකේෂන් එකේ එන්නේ. මෙතනින් create a request කියාට පස්සේ මෙන්න මේ ඉන්ටර්ෆේස් එකට ආවට පස්සේ ඔයගොල්ලන්ට පුළුවන් ඔයගොල්ලෝ හදන API මේක හරහා චෙක් කරගන්න. දැන් අපි පටන් ගමු අපේ Laravel API එක ඩෙවලොප් කරන්න. මේකෙදී මම ඒක හදන්න කලින් මොකද්ද අපි කරන්න යන්නේ කියලා පොඩි අයිඩියා එකක් ඔයගොල්ලන්ට ගන්න කියන්නම්. අද API එක හදන්නේ එදා අපි ස්ටුඩන්ට් මැනේජ්මන්ට් සිස්ටම් එකක් හදුවා වගේ අද කරන්නේ ප්‍රොඩක්ට් ඉන්වෙන්ටරි මැනේජ්මන්ට් සිස්ටම් එකක් වගේ. ඒත් අපි අද යූසර් ඉන්ටර්ෆේසස් කිසිම දෙයක් එහෙම හදන්නේ නැහැ. අපි අද බලන්නේ කොහොමද අපි මේක API එකක් හදලා API request එකක් through කොහොමද product එකක් අලුත් product එකක් database එකට දාන්නේ, දාපු database එකක් කොහොමද අපි නැවත retrieve කරන්නේ, අපේ product list එකක් ගන්න කොහොමද කියන simple API එකක් තමයි අපි අද ඇත්තටම හදන්න යන්නේ. ඒකෙදි database එකට අපි දාන දේවල් ඔක්කොම ගිය සතියේ අපි කරපුවම තමයි. වෙනසකට තියෙන්නේ අපි ඒක ඉන්ටර්ෆේස් එකක් කරා නෙමේ, යූසර් ඉන්ටර්ෆේස් එකක් කරා නෙමේ කරන්නේ, API රික්වෙස්ට් එකක් හරහා තමයි මේවා ඔක්කොම කරගන්නේ. අපිට ප්‍රොජෙක්ට් එක එතකොට පටන් ගන්න කලින් ඒකට අපිට database එකක් හදා ගන්න ඕනේ. ඒක හදාගන්න එදා වගේම PHP my admin වලට ගිහිල්ලා එතනින් මම අලුත් database එකක් හදාගන්නම්. ඒකට test API db කියලා නම දාගමු. අපි database එක හදාගන්න. ඊට පස්සේ එදා වගේම Laravel අලුත් ප්‍රොජෙක්ට් එකක් ක්‍රියේට් කරගන්න ඕනේ. මම මේ ෆෝල්ඩර් එක ඇතුලේ තමයි අපේ ප්‍රොජෙක්ට් එක ක්‍රියේට් කරගන්නේ. ඕගොල්ලන්ට මම හිතනවා ගිය සතියේ අපි කරපු දේවල් මතක ඇති කියලා. මොකද ඒ විදිහටම තමයි අද අපි controllers හදාගන්නේ, modules හදාගන්නේ, migrate කරලා ගිය සතිය වගේම අපි අපේ table අපිට අවශ්‍ය table එක database එකේ හදාගන්න ටික මම හිතනවා මතක ඇති කියලා. ඊට පස්සේ මෙතනින් අපි ගිහිල්ලා මම අද ඩොකියුමන්ටේෂන් එක පාවිච්චි කරන්නේ නැතුව ගිය සතියේ කරපු දේවල් නිසා කමාන්ඩ්ස් ටික ටයිප් කරන්න. අලුත් ප්‍රොජෙක්ට් එකක් හදාගන්න කම්පෝසර් එකෙන් අලුත් ප්‍රොජෙක්ට් එකක් හදාගන්න Laravel කමාන්ඩ් එක ටයිප් කරලා මම අපේ ප්‍රොජෙක්ට් එකට නම දානවා test API කියලා.
පුංචි වෙලාවක් අපි ප්‍රොජෙක්ට් එක අපේ ක්‍රියේට් වෙනකම් පුංචි වෙලාවක් දෙන්න මේ ප්‍රොජෙක්ට් එක ක්‍රියේට් කරන්න හිතුවට වඩා චුට්ටි වෙලාවක් යනවා.
හරි අපේ ප්‍රොජෙක්ට් එක ක්‍රියේට් වෙලා ඉවරයි. දැන් අපේ ප්‍රොජෙක්ට් ෆෝල්ඩර් එක ඇතුළට ගිහිල්ලා ඕපන් කරගන්න. ඉතින් අපේ Laravel ප්‍රොජෙක්ට් එක ඊට පස්සේ අපි අර හදාගත්ත ඩේටාබේස් එකට අපි ප්‍රොඩක්ට් කියලා ටේබල් එකක් හදාගන්න ඕනේ. ඒක හදාගන්න එතකොට අපි ඒකට එදා වගේම ටේබල් එකට අදාළ මොඩල් එකකුයි ඒකට අවශ්‍ය ටේබල් එක ක්‍රියේට් කරන්න අවශ්‍ය මයිග්‍රේෂන් ෆයිල් එකයි කමාන්ඩ් එකකින් ජෙනරේට් කරගන්න ඕනේ. ඊට කලින් මම අපි හදාගත්ත ඩේටාබේස් එක env ෆයිල් එකට දාලා කනෙක්ට් කර ඩේටාබේස් එක Laravel app එකට කනෙක්ට් කරගෙන ඉන්නවා. env ෆයිල් එකට දාලා ඒක සේව් කරගෙන ඊට පස්සේ අපිට අපේ ප්‍රොඩක්ට් ටේබල් එක හදාගන්න ප්‍රොඩක්ට් ටේබල් එක එකට අදාළ මොඩල් එකයි PHP artisan make කියන කමාන්ඩ් එකෙන් ඒ ප්‍රොඩක්ට් මොඩල් එකයි හදාගන්න ඕනේ. ඊට පස්සේ ඒත් එක්කම ඒකට අදාළ මයිග්‍රේෂන් ෆයිල් එක ජෙනරේට් කරගන්න මේ /m කියන එක පාවිච්චි කරලා මෙතන සම්පූර්ණව මයිග්‍රේට් කියන වචනේ පාවිච්චි කරන්නත් පුළුවන්. ඒකේ ෂෝට් ටර්ම් එක m කියලා දාලා ඒක පාවිච්චි කරන්නත් පුළුවන්. කමාන්ඩ් එක රන් කරගන්න. ඊට පස්සේ ඔයගලන්ට මතක ඇති ඩේටාබේස් එකේ අපේ අදාළ මයිග්‍රේෂන් ෆයිල් එක ජෙනරේට් වෙනවා. ඊට කලින් එදා වගේම මේ යුනික් ඉන්ඩෙක්ස් ටික මම අයින් කරගන්නවා අනිත් Laravel වල ඩිෆෝල්ට් මයිග්‍රේෂන් ෆයිල් වලින්. එතනදී අපේ ටේබල් එකට ප්‍රොඩක්ට්ස් ටේබල් එකට අපි මම අද ගොඩක් ඩීටේල්ස් තියාගන්න නැතුව මම හිතුවේ ප්‍රොඩක්ට් එකේ නමයි ප්‍රයිස් එකයි අපි ටේබල් එකේ තියාගන්න. ඒ කියන්නේ එතකොට අපේ දෙන්නවා ප්‍රොඩක්ට් ID එකයි ඒක ඔටෝ ඉන්ක්‍රිමන්ට් වෙන්න ID එකයි ඊට පස්සේ ප්‍රොඩක්ට් එකේ නමයි ප්‍රොඩක්ට් එකේ ප්‍රයිස් එකයි. එතකොට අපි ID එක ඉන්ක්‍රිමන්ට් වෙන්න ඉන්ක්‍රිමන්ට් කියලා ටයිප් එකක් තියෙනවා මයිග්‍රේෂන් වල Laravel ඒක පාවිච්චි කරන්න පුළුවන්. ඊට පස්සේ අපිට ප්‍රොඩක්ට් එකේ නමට ස්ට්‍රින්ග් එකක් පාවිච්චි කරනවා අපි name කියලා. ඊට පස්සේ ප්‍රොඩක්ට් එකේ ප්‍රයිස් එකට ඩබල් කියන data type එකෙන් කොලම් එකක් ක්‍රියේට් කරගන්නවා price කියලා. අපි මේ time stamps ටික තියාගමු. ඊට පස්සේ මේ ටික හදාගෙන මේ අපි දැන් migration file එක හරි ඒක එදා වගේම migration එක run කරගෙන අපි table එක create කරගමු. PHP artisan migrate කියන command එක පාවිච්චි කරලා
අපි අපේ database එකේ අදාළ table එක products table එක create කරගන්න. ඊට පස්සේ අපිට දැන් අපේ API එක හදාගන්න දැන් අවශ්‍ය table එක හරි table එකට අදාළ model එක හරි දැන් අපිට ඕනේ අපේ API එක හදාගන්න control එක. ඒකටත් එදා වගේම අපි php artisan make command එකෙන් controller එකක් create කරගන්නවා product controller කියලා. එදා අපි පාවිච්චි කළේ resource කියන method option එකක්. ඒ වගේම අපිට level වලින් දීලා තියෙනවා API එකක් අපි මොකක් හරි CRUD basic CRUD operations එක API එකක් create කරද්දී ඒකට අදාළ control එකක් create කරගන්න API කියලා option එකක් අපි අද ඒක පාවිච්චි කරනවා. ඒකෙදී අදාළ configurations ටික control එක ඇතුලේ ඔටෝම අපිට කරලා දෙනවා. අපි දැන් මේ command එක run කරගෙන controllers තුලේ අපේ product control එක හදාගන්න. අපි අර API කියන එක පාවිච්චි කරපු නිසා අපිට එයා මේ functions ටික අද create කරලා දීලා තියෙනවා. ඊට පස්සේ තව අපි එදා කරපු නැති තව පොඩි දෙයක් කරගන්න තියෙනවා. අද අපි user interface එකක් කරහා නෙමේ අපි අද views පාවිච්චි කරන්නේ නැහැ මේකෙදි. අපි අද API call සරහා තමයි database එකට දාගන්න සහ database එකෙන් retrieve කරන්නේ. එතකොට ඒකට අපි data ඔයගොල්ලන්ට මම ඉස්සෙල්ලා පෙන්නවා වගේ අපි එවන්නේ JSON කියන format එකකින් notation එකෙන්. එතකොට ඒකට අපිට එවන්න ලේසියෙන්ම කරගන්න level වලින් අපිට resource කියලා views controllers models වගේ තව resources කියලා අපිට class එකක් දීලා තියෙනවා level වලින්. අපි අපේ product එකට product resource එකක් හදා ගන්නවා මේත් එක්කම. ඒකටත් පාවිච්චි කරන්නේ අර php artisan make කියන command එකම තමයි. එතනදී අපි resource එකක් පාවිච්චි කරනවා. ඒකට අපි නම දෙනවා product කියලා. product resource කියලා දෙන්න පුළුවන්. මම product කියලාම දෙන්නම් නම. command එක run කරගත්තාම sorry spelling ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් මෙතන app http කියන folder එක ඇතුලේ තියෙනවා resources කියලා එකක්. එතන product කියලා class එකක් create වෙලා තියෙනවා. මෙතන JSON resource කියන class එකෙන් ඒක extend කරලා තියෙනවා. මේක ඇත්තටම අපිට මේ edit කරගන්න අවශ්‍ය වෙන්නේ අපි simple API එකක් හදන නිසා. හරි දැන් අපි අපේ API එක හදාගන්න අවශ්‍ය ඔක්කොම create කරගෙන තියෙන්නේ දැන් Laravel project එකේ අපේ. දැන් අපි බලමු මුලින්ම දැන් මම කියන්නේ inventory management system එකක් තමයි අපි අද create කරන්න කියලා. එතකොට product එකක් අලුතෙන්
අපේ ප්‍රොඩක්ට් ටේබල් එකට දාගන්නේ කොහොමද කියන එක අපි බලමු. එතකොට මේකෙදිත් අපි අර එදා කරා වගේ ලොකු වෙනසක් නෑ. ප්‍රොඩක්ට් එකක් අලුත් ප්‍රොඩක්ට් එකක් හදාගන්න අපි අපේ ප්‍රොඩක්ට් අපි හදාගත්ත මේ ප්‍රොඩක්ට් මොඩල් එක මුලින්ම මෙතනට ඉම්පෝර්ට් කරගමු. මේවා නම් අපි එදා කරපු විදිහම තමයි. ගිය සතියේ අපේ ඇප් එකේ හදාගත්ත විදිහම තමයි. use app tt models product කියන මොඩල් එක අපි ඉම්පෝර්ට් කරගන්නවා. ඊට පස්සේ අපි මෙතන හදාගත්තා රිසෝස් එකක් කියලා දෙයක්. ඒකත් අපිට මේකෙදි පාවිච්චි කරන්න වෙනවා. ඒක නිසා අපි අනිවාර්යෙන් ඒක පාවිච්චි කරන්න කලින් අපේ කන්ට්‍රෝල් එකට ඒක ඉම්පෝර්ට් කරගන්න ඕන. ඒක නිසා ඒකත් අපි ඉම්පෝර්ට් කරගන්නවා. ඒක තියෙන්නේ app කියන ෆෝල්ඩර් එක ඇතුලේ, http ෆෝල්ඩර් එක ඇතුලේ, resources කියන ෆෝල්ඩර් එක ඇතුලේ product කියන ෆයිල් එක තමයි අපි ඉම්පෝර්ට් කරගන්න ඕනේ. එතකොට app resources එතනදී ඔයගලන්ට පේනවා ඇති දැන් අපේ මොඩල් එකේ නමත් product resource අපේ resource එකේ නමත් product. එතකොට අපි මේ object මේ ඇත්තටම සරලවම ගත්තොත් class එකක් නේ. මේ class එකේ අපි පාවිච්චි කරන්න instance එකක්. කියන්නේ මේ class එකේ අපි object එකක් හදාගන්නවා. ඒතකොට object එකක් හදාගද්දි මේ දෙකේ එකම නම තිබ්බොත් ප්‍රශ්නයක් එනවා. මම ඒකයි මෙතන එකම නම දුන්නේ ඔයගලන්ට ඒක පොඩ්ඩක් පෙන්නන්න. නැත්නම් මේක product resource කියලා දෙන්නත් කෙලින්ම product resource කියලා දෙන්න පුළුවන්. මේ වගේ වුණොත් අපිට ඒකට එහෙම as product අපි එතකොට මේ object මේ class එකෙන් object එකක් create කරගද්දි මෙන්න මේ නමින් අපිට පුළුවන් ඒක කරගන්න. ඊට පස්සේ එතනදී අපි මුලින්ම මේ product model එකේ instance එකක් create කරගන්නවා. අලුත් product එකක් database එකට දාන්න. ඊට පස්සේ අපි යාගේ සති කරා වගේම මේ product model එකේ attributes වලට අවශ්‍ය දාගන්න. අපි මෙන්න මේ request අපි දැන් ගිය සතියේ කරා වගේම මෙතනදිත් ඇත්තටම අපි ගිය සතියේ අපි form එකෙන් form submit එකක් කළා. එතනදී තමයි මේ request එකෙන් data ගත්තේ. අද වෙන්නේ ඒ හා සමානම දෙයක් තමයි form එකෙන් එන්නේ post request එකක්. මෙතන අපේ API එක පාවිච්චි කරද්දිත් එන්නේ මෙතනට post request එකක්ම තමයි අපි post API එකක් තමා හදාගන්න මේ store කියන function එකට. එතකොට එදා විදිහටම අපිට මේ request එකෙන් object එකෙන් අපිට ගන්න පුළුවන් API එකේ හරහා එන data. පස්සේ අපි price එකත් ඒ විදිහටම දාගමු. ඊට පස්සේ අපිට ඒක database එකට දාගන්න තියෙන්නේ මේකේ save කියන function එක call කරන එක.
එතෙන්ට වෙනකන් ඇත්තටම අපි මේ සතිය කරගත්ත විදිහම තමයි කන්ට්‍රෝල් එකේ අපි මෙහෙම අපිට රික්වෙස්ට් එකක් ආවම ඒ ප්‍රොඩක්ට් එක ඩේටාබේස් එකට සේව් කරගෙන ඊට පස්සේ අපි ආපහු එයාට මං කිව්වා රික්වෙස්ට් එකක් ආවොත් ඒකට රෙස්පොන්ස් එකක්කුත් එන්න ඕනේ කියලා. අපි එයාට රෙස්පොන්ස් එකක් යවන්න ඕනේ. ඒකට තමයි අපි අපේ අර හදාගත්ත ප්‍රොඩක්ට් රිසෝස් එක පාවිච්චි කරන්නේ. එතනදී අපිට රිටර්න් කරන්න පුළුවන් අපි කරන්නේ අලුත් වේරියබල් එකක් මම හදන්න ඕගොල්ලන්ට පැහැදිලි වෙන්න. රෙස්පොන්ස් අපි අලුත් මේ ප්‍රොඩක්ට් රිසෝස් එකේ මේකේ ඉන්ස්ටන්ස් එකක් දාගන්නවා. මේකේ පැරාමීටර් එකට විදිහට අපිට දෙන්න තියෙන්නේ මේ ප්‍රොඩක්ට් මොඩල් එකේ ඉන්ස්ටන්ස් එක. ඊට පස්සේ අපිට තියෙන්නේ මේක මේ හදාගත්ත රෙස්පොන්ස් එක රිටර්න් කරන්න. ඔච්චරයි සරලවම කිව්වොත් අපිට කරන්න තියෙන්නේ. ඊට පස්සේ අපි ඔයගලන්ට මතක ඇති ගිය සතියේ අපි රවුටින් කියලා දෙයක් කළා. ඒ වගේම මේ කන්ට්‍රෝලර් එකේ මේ ෆන්ක්ෂන් එකට එන්න අපි පාරක් හදලා දුන්නා. ඒකම අදත් අපි කරන්න ඕනේ. ගිය සතියේ අපි වෙබ් ඇප්ලිකේෂන් එකක්, ඒ කියන්නේ වෙබ් මේක ඉන්ටර්ෆේස් එකක් කරා කරපු හින්දා මෙන්න මේ වෙබ් PHP එකේ තමයි අපේ රවුට්ස් ටික දාගත්තේ. අපි අද API එකක් මෙතන ඩෙවලොප් කරන හින්දා අපි APIs වලට දාගන්න රවුට්ස් ටික මේගොල්ලෝ මේ අපිට බෙදා ගන්න ලේසියෙන් ෆයිල්ස් වලට බෙදලා දීලාම තියෙනවා. අපි දාගන්නේ මේ API කියන එකේ තමයි අපේ රවුට්ස් ටික දාගන්නේ. ගිය සතියේ ඔයගලන්ට මතක ඇති අපි සම්පූර්ණ ප්‍රොඩක්ට් මේ අපි හදාගත්ත කන්ට්‍රෝල් එකට නේම්ස් සම්පූර්ණ පාත් එකම දීලා තමයි අපි රවුට් එක හැදුවේ. මම අද එකම වැඩේ තමයි අපි මේ මම ඒක කරන්න තව විදිහක් ඔයගලන්ට අද පෙන්නන්නම්. මේකෙදි අපිට පුළුවන් අපේ කන්ට්‍රෝල් එක මෙතනට ඉම්පෝර්ට් කරගන්න. ප්‍රොඩක්ට් කන්ට්‍රෝල් එක ඉම්පෝර්ට් කරගෙන ඒකෙන් අපිට පුළුවන් එතන දැන් අපි යන්න ඕනේ ප්‍රොඩක්ට් කන්ට්‍රෝලර් එකේ ස්ටෝ කියන ෆන්ක්ෂන් එකට. මම ඒකට පාත් එක දෙනවා ප්‍රොඩක්ට් කියලා අපිට ප්‍රොඩක්ට් කියලා පෝස්ට් රික්වෙස්ට් එකක් එවුවොත් අපි දැන් මෙතන පළවෙනි එක හදාගන්නේ පෝස්ට් API එකක්. පෝස්ට් රික්වෙස්ට් එකක් එවුවොත් අපි යවනවා ප්‍රොඩක්ට් කන්ට්‍රෝල් එකේ ස්ටෝ කියන ප්‍රොඩක්ට් කන්ට්‍රෝලර් කියන ක්ලාස් එකේ ස්ටෝ කියන ෆන්ක්ෂන් එකට යවනවා. දැන් අපි API එක අපේ හදාගෙන ඉවරයි. ඊට පස්සේ API එකට එන්න root එකත් හදාගත්තා. API එක call කළාම අපි මේ resource එකක් පාවිච්චි කරලා rival resource එකක් පාවිච්චි කරලා යාට response එකක් දාගත්තා. දැන් අපි අපේ API එක ටෙස්ට් කරලා බලමු. දැන් අපිට ගිය සතියේ වගේ user interface එකකට ගිහිල්ලා මේක ටෙස්ට් කරන්න බෑ.
ඒකට තමයි අර මම මේක පටන් ගන්න කලින් Postman කියලා අපි tool එකක් install කරගත්තේ. එතකොට අපි දැන් බලමු කොහොමද Postman එකෙන් අපි අපේ API එක වැඩද කියලා බලන්න. ඒ ඔක්කොටම කලින් ඔයගොල්ලන්ට මතක ඇති අපි ගිය සතියේ අපේ Laravel project එක හදාගත්තට පස්සේ ඒක run කරගත්තා. ඒක run කරන්න use කරන command එක php artisan serve කියන command එක පාවිච්චි කරලා අපි Laravel project එක ඔයගොල්ලන්ට මේකේ control click ඔබ press කරගෙන මේ click කරාම මේක browser එකේ open වෙනවා. මම මේ copy කරගත්ත මේක මාගේ laptop එකේ නෙමෙයි මේකේ default browser එකේ විදිහට තියෙන Opera. මම Google Chrome එකෙන් open කරගන්න link එක. ඔයගොල්ලන්ට මේ application එක දැන් අන්න බලා ගන්න පුළුවන්. අපිට දැන් යන්න ඕනේ මේ store කියන එකෙන් අලුත් product එකක් save කරගන්න. දැන් database එකට ගියාම ඔයගොල්ලන්ට පේනවා product කියන table එක empty. දැන් අපි Postman එකට ගිහිල්ලා අපේ URL එක මේක අපි route එක හදලා තියෙන්නේ product කියන මෙන්න මේ route එකට අපේ URL එක /product. එතන ඔයගොල්ලන්ට බලාගත්තොත් පේනවා. product කියන එකට අපි යවන්න ඕනේ. මෙතනින් ඕගොල්ලන්ට Postman එකේ දීලා තියෙනවා යවන්න පුළුවන් request method ගොඩක්. අපි දැන් මෙතනදී යවන්නේ post request එකක්. මෙතන අපි route එකේ දාගත්තේ. මෙහාට එන්නේ post request එකක් product කියලා આવොත් එහෙම මෙන්න මේ store කියන එකට යවන්න කියලා. දැන් මේකේ අඩුවක් තියෙනවා. දැන් අපි ගිය සතියේ මේ නම් අපි අපේ interface එකේ හදාගත්තා මෙයාට අපි text box වලින් input වලින් අපිට ඕන data ටික දාගත්තා. දැන් මෙතන අපි request එකක් යවද්දී අපිට මේකෙදි මේ Postman වලින් අපිට මේ data දාගන්න පුළුවන්. මම කියවනේ request එකේ body headers තියෙනවා, body part එකක් තියෙනවා, ඒ වගේ එක එක කොටස් තියෙනවා කියලා request එක අපි post request එකක් කරද්දී request එකේ body එකට body වලට ගිහලා raw කියන එක select කරලා JSON type එකෙන් අපි යවා ගන්නවා අපිට ඕන data. මෙතනදී අපි data දෙකක් අපි යවන්න data අපි දාගත්තේ product එකේ name එකයි price එකයි. හරිද? එතකොට product එකේ name එකට මම දෙන්නම් Dell laptop කියලා. ඒකේ price එකට 75000 කියලා දාගෙන අපි request එක send කළොත් මම කියන්න අමුතු කරා දැන් අපි අද route එක දාගත්තේ මේකේ web එකේ නෙමෙයි API කියන එකේ. එතකොට අපිට මේකේ prefix එකක් use කරන්න ඕනේ API කියලා. මේ අපේ app එක තියෙන URL එක ඊට පස්සේ API කියලා දාලා මෙතන අපි දාගන්න route එක දාලා request එක යවා ගත්තොත්
මේකේ පොඩි ප්‍රශ්නයක් තියෙනවා මම පෝස්ට්මන් වෙබ් ඇප්ලිකේෂන් එක පාවිච්චි කරන නිසා මේ ලෝකල් හොස්ට් ඇප් එකකට රික්වෙස්ට් එකක් යවන්න බෑ මට විනාඩියක් දෙන්න මම ඉක්මනට වෙබ් ඇප්ලිකේෂන් එක දාගන්නම් මේකෙදි මම රික්වෙස්ට් එක යවන්නම් පොඩි අතපසු වීමක් කරලා තියෙනවා මගේ ඉතින් මේ ප්‍රොඩක්ට් කන්ට්‍රෝල් එකේ මෙතන ප්‍රයිස් කියන එක මම දාලා නැහැ අපි ආයෙමත් රික්වෙස්ට් එක යවලා බලුවොත් හරි ඔයගොල්ලන්ට පේනවා දැන් අපේ රික්වෙස්ට් එක ගිහිල්ලා අපිට මෙන්න මේ රෙස්පොන්ස් එක ඇවිල්ලා තියෙනවා අපි මේ රික්වෙස්ට් එක යවුවා අපි දැන් ඩේටාබේස් එකට මේ මෙතන බැලුවම ID එක කියන ID එකෙන් අපි මේ දාපු data වලට මෙහෙම product එකක් create වෙලා තියෙනවා මම ඕන database එකට අපි ගිහිල්ලා ආයි බැලුවොත් ඔයගලන්ට පේනවා අපේ යවපු request එකෙන් මෙතන database එකේ අලුත් product එකක් create වෙලා තියෙනවා නම් අපි තව request එකක් යවුවොත් HP laptop කියලා මම දාන්න සෝබන්දයි කියලා මේකෙන් ආයෙ අපිට මේ වගේම රෙස්පොන්ස් එකක් ආවා අපේ database එකට ගිහින් බලුවොත් ඔයගලන්ට පේනවා ඇති එතන තව product එකක් HP laptop කියලා අපි දාපු price එකට create වෙලා තියෙනවා හරි ඕක තමයි අපේ post API එක දැන් අපි හදාගත්තා මේ අපි හදාගත්ත post API එක හරිද ඊට පස්සේ අපි බලමු ඊළඟට get method එකෙන් අපි කොහොමද API එකක් හදාගන්නේ කියලා ඒ කියන්නේ අපි අපේ index function එකට දාගමු අපි මේ insert කරගත්ත products සේරම අපිට
retrieve කරගන්නේ කොහොමද කියලා API get API එකක් කරහා කොහොමද අපි database එකේ product table එකේ තියෙන product සේරම අපි කොහොමද ගන්න කියන එක අපි get API එකක් හදලා බලමු. ඇත්තටම මේක ලොකු දෙයක් නෑ. එතන මේ සතිය වගේම අපිට product model එකෙන් all කියන function එක call කරලා අපිට database එකේ තියෙන product table එකේ තියෙන product සේරම ටික අපිට ගන්න පුළුවන්. ඊට පස්සේ අපි ඉස්සෙල්ලා එකේදී store එකේදී කරා වගේම response එකක් එවන්න ඕනේ server එක මේ client ආපහු response එකක් එවන්න. ඒකට අපි අපේ product resource එක පාවිච්චි කරලා හදා ගන්නවා response එකක් return කර ගන්නවා. new product resource කියලා අලුත් product resource instance එකක් හදාගෙන එන අපේ product model එකෙන් හදාගත්ත එක parameter එකක් විදිහට දුන්නාම මෙතනදී අපිට මේකෙන් ගන්න පුළුවන් database එකේ තියෙන ඔක්කොම products ටික JSON format එකකින්. හරිද? එතකොට දැන් අපි මේකටත් අර වගේම route එකක් හදා ගන්න ඕනේ. මෙතනදී අපි පාවිච්චි කරන මම කිව්වා get method එක කියලා. අපි මෙතන products ඔක්කොම ගන්න හින්දා අපි මෙතන මම දා ගන්නවා products කියලා. database එකේ තියෙන products ටික සේරම ගන්න. මේකෙදී අපි product controller class එකේ තියෙන index function එකට තමයි මේ විදිහට get request එකක් products කියලා ආවොත් එහෙම මෙයාව product controller class එකේ index කියන function එකට එවනවා. මෙහෙම API request එකක් ආවොත්. එතකොට අපි දැන් get API එකත් හදාගත්තා. අපි මේකෙන් මේක තියෙද්දි අලුත් tab එකක් open කරලා ඔයගොල්ලන්ට පෙන්නන්නම්. අපේ get API එකෙන් කොහොමද products ටික ඔක්කොම ගන්න කියලා. අපේ URL එක අපි route එක දුන්නේ products කියලා. අපි පාවිච්චි කරන get method එක ඒකට අපි request එක යවුවොත් ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් මෙතන එන response එක database එකේ දැන්ට තියෙන අපි products දෙකක් දාගෙන තියෙන ඒ product ටික සේරම එනවා. උනම් තව එකක් අපි අපේ post API එකෙන් product එක store කරගන්න API එකෙන් තව එකක් product එකක් මේ request එකේ වල දාගෙන අපහු බැලුවොත් ඔයගලන්ට පෙනේ මේ ඇවිල්ලා තියෙනවා database මේ අපේ table එකේ තියෙන ඔක්කොම data ටික. හරිද? ඔය විදිහට තමයි අපි get method එකෙන් අපි API එකක් level API එකක් resource එකක් පාවිච්චි කරලා හදාගන්නේ. ඊට පස්සේ අපි බලමු දැන්ට හදපු මේ දැන්ට ක්‍රියේට් කරපු ප්‍රොඩක්ට් එකක් අප්ඩේට් කරගන්න අපිට පුළුවන් put කියලා තව get post වගේම put කියලා තව
මෙතඩ් එකක් තියෙනවා රික්වෙස්ට් මෙතඩ් එකක් මේ ඒ පුට් කියන මෙතඩ් එකෙන් කොහොමද අපි දැන්ට ක්‍රියේට් කරපු ප්‍රොඩක්ට් එකක් කොහොමද ඩේටාබේස් එකේ තියෙන ප්‍රොඩක්ට් එකක් කොහොමද අපි අප්ඩේට් කරගන්න කියන එක බලමු. ඒකෙදිත් ඩේටාබේස් එකේ අප්ඩේට් කරන කෝඩ් එක අපි ගිය සතියේ කරපු එක වගේමයි. අපි අපේ ප්‍රොඩක්ට් මොඩල් එකෙන් ෆයින් කරගන්න පුළුවන්. අපි මෙතන URL එකේ එක පැරාමීටරයක් යනවා ID කියලා. අන්නේ ID එකෙන් අපිට පුළුවන් එයා ෆයින් කරගන්න. එතන ඇත්තටම මේකෙනුත් පුළුවන් මම ඔයගොල්ලන් ගිය සතියේ අපි කරේ මේ ෆයින් කියන එකෙන් තව ලැරවල් වලින් දීලා තියෙනවා ෆයින් or fail කියන ෆන්ක්ෂන් එකක් බැරි වෙලා හරි මේ ID එකෙන් නැතුව කියන්නේ දැන්ට අපි ප්‍රොඩක්ට් තුනයි තියෙන 1 2 3 කියන ID එකකින් අපි කියමු රික්වෙස්ට් එකක් කරනවා 5 කියලා ඒ 5 කියන ID එකෙන් ප්‍රොඩක්ට් එකක් නැහැ. එතකොට මෙයා මේ ෆන්ක්ෂන් එකෙන් රිටර්න් කරනවා false කියලා. يعني flag එකක් රිටර්න් කරනවා. මේකින්ද එතන ෆයින් කියන එකෙන් ඇත්තටම අපිට කරගන්නත් පුළුවන්. ඔයගොල්ලන්ට අලුත් දෙයක් කියන්න ඕන හින්දා find or fail ෆන්ක්ෂන් එක පාවිච්චි කරනවා. ඊට පස්සේ අපි අර වගේම මේකේ name attribute එකට දා ගන්නවා. මේකම copy කරගන්න. request එකෙන් එන name කියන data parameter. ඊට පස්සේ price කියන එකට දාගන්නවා price කියන parameter එක. ඊට පස්සේ අපි මේකේ save කියන function එකෙන් database එකේ මේක අපි save කරගන්නවා. ඊට පස්සේ අපි අර කලින් කරපු විදිහටම ලොකු කියන වෙනසක් නැහැ අත්‍තරම මේ රිටර්න් කරගන්නවා අපේ අපි හදාගත්ත product resource එකේ instance එකක් හදලා ඒක අපි response එක විදිහට රිටර්න් කරගන්නවා. මේ product resource එක නෙමෙයි අපිට JSON format එකකින් මේ Laravel වලින් response එකක් යවන්න තියෙන එකම විදිය මේක නෙමෙයි. ඒගොල්ලෝ අපිට හදලා අර දීලා තියෙන best practice එකක් මේ resource එකක් පාවිච්චි කරන විදිය. මොකද පස්සේ request ගොඩාක් අපි handle කරගන්න ලොකු application එකක් වෙද්දී අපිට ඒවා මේ ඉස්සරහට කස්ටමයිස් කරගන්න ලේසි මේ රිසෝසස් හරහා. හරිද? ඊට පස්සේ දැන් අපි බලමු අපේ මේ අප්ඩේට් ෆන්ක්ෂන් එකට රවුට් එක කියන්නේ අපේ put මෙතඩ් එකේ API එකට අපි කොහොමද රවුට් එක හදාගන්නේ කියලා. එතනදී අපි පාවිච්චි කරන්නේ put කියන මෙතඩ් එක නිසා මෙතන එක දාලා මම යාට රවුට් එක දෙනවා product/ මං කිව්වා අපි රවුට් එකෙන් එයාගේ ID එක එවනවා කියලා. එහෙම මේකත් අපි ගිය සතියේ ඇත්තටම කරා. ඊට පස්සේ මෙතනදී යවන්නේ අප්ඩේට් කියන ෆන්ක්ෂන් එකට ප්‍රොඩක්ට් කන්ට්‍රෝල් එකේ අප්ඩේට් කියන ෆන්ක්ෂන් එකට. අපි බලමු අපේ මේ API එක මම ඒකට
ටැබ් එකක් ඕපන් කරන් අපි ඒකට පාත් මේ රවුට් එක දුන්නේ product/id මං එක කියන ප්‍රොඩක්ට් එක ඒ කියන්නේ මෙන්න මේ ප්‍රොඩක්ට් එක අප්ඩේට් කරන්න මෙතනදිත් යවන්නේ පුට් කියන අපිට මේ පෝස්ට්මන් එකෙන් අපිට දීලා තියෙනවා එහෙම රික්වෙස්ට් යවන්න මෙතනදී යවා ගන්නවා මේකේ දැන් තියෙන්නේ Dell laptop කියලා මම මේක වෙනස් කරනවා laptop with separate VG කියලා ඊට පස්සේ ඒකේ price එක නම් 25ක් කියලා දීලා අපි බලමු රික්වෙස්ට් එක යවලා තුන රික්වෙස්ට් එක ගියාම අපිට රෙස්පොන්ස් එක එනවා අපි දැන් යවපු data ටිකත් එක්ක අපි online database එකට ගිහින් බැලුවොත් ආපහු පිට බලා ගන්න පුළුවන් පළවෙනි product එක අප්ඩේට් වෙලා තියෙනවා අපි දුන්න values වලින් ඕක තමයි අපේ put API එක මම ඕනම් දෙවැනි ID එක තියෙන product එකත් අප්ඩේට් කරනවා දැන් price එක තියෙන්නේ 5000යි කියලා. මේක 5000යි කියලා ගන්න. බලා ගන්න පුළුවන් response එක එනවා. ඒ වගේම අපි ආපහු අපේ products ටික ඔක්කොම ගන්න get අපේ API එකට products API එකට call කළොත් බලා ගන්න පුළුවන් ඒක update වෙලා තියෙනවා. අපි දාපු values වලට ඊට පස්සේ මම ඔයගොල්ලන්ට පෙන්නන්නම් මේ ඔක්කොම අපි අර ගිය සතියේ user interface එකක් පාවිච්චි කරලා කරගත්ත දේවල්ම තමයි අපි මේ අද බලන්නේ API එකක් පාවිච්චි කරලා කොහොමද කරගන්නේ කියලා. හරිද? ඊට පස්සේ මම පෙන්නන්නම් කොහොමද delete request එකක් යවන්නේ කියන්නේ delete API එකක් create කරගන්නේ කොහොමද Laravel වලින් කියලා. මෙතන අපිට රික්වෙස්ට් එක එවන විදිහ ඇත්තටම වෙනස් වෙන්නේ මේ රවුට් එකෙන් අපි එක හදාගන්න විදිහ අනුව තමයි. දැන් destroy කියන ෆන්ක්ෂන් එකේ අපි product model එකේ අර ෆන්ක්ෂන් එක find or fail ෆන්ක්ෂන් එකෙන් දැන් රික්වෙස්ට් එකෙන් එන ID එක ගන්නවා. අනේ product එක අපි හොයාගෙන product model එකේ delete කියන ෆන්ක්ෂන් එක අපි call කරගෙන product එක delete කරනවා. ඊට පස්සේ අපිට ඕනනම් delete වෙන product එක අපිට ආපහු response එකක් විදියට එවන්න පුළුවන්. ඒත් අපි අර product resource එක පාවිච්චි කරලා
පෙන්වන්නම්. මෙහෙම. ඊට පස්සේ අපි මේකට delete request එකක් ආවොත් මෙන්න මේ destroy කියන function එකට එවන්න කියලා route එක හදා ගන්න ඕනේ. දැන් අපි delete කියලා request එකක් ආවොත් මේවා product කියන route එකට product ID එකකුත් එක්ක මොකක් හරි value එකකුත් එක්ක මෙහෙම request එකක් ආවොත් එයාව යවන්න කියනවා අපි destroy කියන function එකට product controller class එකේ. ඒකත් අපි postman එකෙන් අර විදිහටම තමයි check කරගන්නේ. මම මේක put කියන එක delete කියලා වෙනස් කරනවා. අපි දෙවනි ID එක HP lab කියන product එක තමයි delete කරන්න යන්නේ. මේ දෙවනි ID එක. අපි මේ request එක යවුවොත් ඔයගලන්ට බලා ගන්න පුළුවන්. response එක එනවා. අපි database එකට ගිහින් බැලුවොත් මෙන්න මේ product එක බලන්න. ඒ දෙවනි ID එක තියෙන product එක table එකෙන් අයින් වෙලා delete වෙලා තියෙනවා. ඕක තමයි අපේ delete API එක. ඊට පස්සේ මම ඔයගලන්ට තව දැන් අපේ මෙතන අපේ inventory control system එකෙන් අපි අලුත් product එකක් create කරගත්තා. ඊට පස්සේ අපි create කරගත්ත product සේරම ටික ඔයගොල්ලෝ හිතන්නේ දැන් මේක e-commerce website එකකුයි inventory management system එකකුයි link කරලා හදන එකක් කියලා. අපි දැන් inventory management system එකෙන් අපි product එකක් database එකට save කරගන්නවා. ඊට පස්සේ database එකෙන් update කරන්න, delete කරන දේවල් කරගන්න පුළුවන්. ඊට පස්සේ අපිට අපේ website එකට ඕනේ මේ product ටික සේරම display කරන්න. ඒකට මෙන්න මේ index කියන API එකෙන් products වල සේරම details ටික අපි එවනවා. ඊට පස්සේ අපි දැන් website එකෙන් ඒ list එකෙන් කවුරු හරි එක product එකක් click කළොත් එයාට ඒ product එකේ විතරක් details ටික ගන්න ඕනේ වෙනවා. එතකොට අපි මේ show කියන function එකෙන් තව get API එකක් create කරගෙන අපිට පුළුවන් මෙතන අපි products ටික සේරම ගත්තා වගේ එක product එකක් විතරක් අපිට එවන්න. ඒ වගේ මේකෙදි ඔයගොල්ලන්ට කියන්නේ කිසිම limitation එකක් නැහැ. මෙතන level වලින් අපිට කරන්න පුළුවන් validation, form validation වගේ හැම දෙයක්ම අපිට මේකෙනුත් මේ API සරහා කරන්න පුළුවන්. ඒ කියන්නේ back end එකේ මොනවා හරි calculations වෙන්න තියෙනවා නම් ඒ වගේ දේවල් හෝ අපිට කිසිම ඔයගොල්ලන්ට limitation එකක් නැහැ. ඔයගොල්ලන්ට එහෙම ඕන මේකක් එතකොට API සරහා කරගන්න පුළුවන්. ඒ කියන්නේ front end එකෙන් එන data වලට අපි database එකට දාන්න කලින් ඕන දෙයක් ඒ කියන්නේ calculations තියෙනවා නම් මෙතනදී කරගන්න පුළුවන්. ඊට පස්සේ database එකෙන් ඒ data front end එකට අපි එවද්දිත් ඒ විදිහට මේකෙදී ඕන PHP function එකක් පාවිච්චි කරලා Laravel වල තියෙන function එකක් පාවිච්චි කරලා ඕන දෙයක් අපිට මේව කරගෙන JSON format එකෙන් front end එකට එවන්න තමයි තියෙන්නේ. ඇත්තටම මම ඔයගලන්ට පෙන්නන්නම් කොහොමද එක product එකක් විතරක් අපි මේවා එවන්න කියලා. මේකෙදිත් ඇත්තටම product model එකෙන් මේ find fail function එක පාවිච්චි කරලා එයාට අපි route එක දිගේ එන ID එක දීලා අපි අදාළ product එක database එකකින් ගන්නවා. ඊට පස්සේ මෙතනදී අපිට කරන්න තියෙන්නේ අපේ product resource එකෙන් ඒක එවන්න. මෙතනදී ඇත්තටම මම ඕගොල්ලන්ට නිකන් අපිට මෙහෙම
එහෙම එවන්න පුළුවන්. මම ඒක රන් කරලා පෙන්නන්න ඉන්නම්. මේකටත් අපි පාත් එක හදාගත්තොත් අපි දැන් මෙතන යවන්නේ get request එකක්ම තමයි. products කියලා යවන්නේ. તો product කියලා යාගේ ID එකත් එක්ක එවනවා. get request එකක් ආවොත් එහෙම යාව යවන්න කියනවා show කියන function එක ඇතුළට. එතනදී මම පෙන්නන්නම් get request එකක් මේ product ID parameter එකත් එක්ක යවුවොත් එහෙම ඔයගලන්ට යදාල product එක විතරක් බලා ගන්න පුළුවන්. මම ඔයගලන්ට කිව්වා මේ resource එකක් කියන්නේ යවන්න අපිට JSON response එකක් යවන්න තියෙන එක විදිහක් විතරයි. මේකෙදි අපිට මේ තව level වලින් දීලා තියෙනවා response කියලා class එකක්. දැන් අපේ රික්වෙස්ට් එක මෙව්වොත් ඔයගලන්ට බලා ගන්න පුළුවන්. ඒකම මේ අපිට ගන්න පුළුවන්. දැන් අපේ රිසෝස් එකෙන් පාවිච්චි කරනවා. මේක එව්වොත් ඔයගලන්ට පේනවා මේකේ wrapper එකක් වැටලා තියෙනවා මේ data කියලා attribute එකකට තමයි මෙන්න මේ product එකේ අදාළ ඔක්කොම sign වෙලා තියෙන්නේ. අපි resource එක පාවිච්චි කරද්දී අපි එතනත් මේ data කියන array එකක් විදිහට product ටික ඔක්කොම ඇවිල්ලා තියෙනවා. ඒත් අපි මෙහෙම attribute එකක් එක්ක ආවොත් සමහර වෙලාවට අපිට එහෙම ඕන වෙන්න පුළුවන්. සමහර වෙලාවට ඒක front end developer ගේ requirement එක අනුව ඒක වෙනස් වෙන්න පුළුවන්. මෙහෙම එකක් ආවොත් එයාට ඒක ප්‍රශ්නයක් වෙන්න හෝ කරදරයක් වෙන්න පොඩ්ඩක් වැඩ වැඩි වෙන්න පුළුවන්. ඒක එහෙම ප්‍රශ්නයක් ආවොත් මේ අපිට ඒක අයින් කරගන්න පොඩි දෙයක් කරන්න තියෙන්නේ. කියන්නේ අපිට ඕන එක රික්වෙස්ට් එක එහෙම කරගෙන යනවට වඩා මේකේ http folder එක ඇතුලේ තියෙනවා providers app කියන folder එක ඇතුලේ තියෙනවා providers කියලා folder එකක්. ඒකේ ඔයගලන්ට බලා ගන්න පුළුවන් මේ app service provider කියලා provider එකක් තියෙනවා. මේකේ මේ boot කියන function එක ඇතුලේ ඔයගලන්ට JSON resource කියන class එකේ function එකක් තියෙනවා without wrapping කියලා. ඒක අර data කියන wrapper එක නැතුව යවන්න. සමහරවිට එකක් කියනොත් මෙන්න මේ JSON resource class එක පාවිච්චි කරන්න මේ අපි ඒක මුලින්ම මෙතනට import කරගන්න ඕනේ. ඒක තියෙන්නේ Luminet කියන folder එක ඇතුලේ.
ජේසන් මෙන්න මේ පාත් එකේ තමයි මේ වගේ දේවල් නම් අතරම ඔයගොල්ලෝ මතක තියාගන්න ඕනේ මේවා ડોකියුමන්ටේෂන් එකේ ඇරයිවල් ડોකියුමන්ටේෂන් එකෙන් ලේසියෙන්ම බලා ගන්න මේ ඕගොල්ලන්ට ගන්න පුළුවන් මේ චූටි දැන් ඕගොල්ලන්ට පුළුවන් මෙන්න මේ data කියන මේ ඉන්න රැපර් එක අපි ආයි රික්වෙස්ට් එක යවුවොත් ඔයගොල්ලන්ට එනවා sorry මෙතන මට එක අකුරක් තාම විතර වෙලා resources කියන folder එක ඇතුලේ තමයි ඒක තියෙන්නේ දැන් ඔයගලන්ට බලා ගන්න පුළුවන් අර ඉස්සෙල්ලා වගේ data කියන wrapper එක නැතුව තමයි මෙතනට data ටික ඇවිල්ලා තියෙන්නේ මෙහෙම තමයි දැන් අපි දැන් product control එකෙන් සහ අපේ routes පාවිච්චි කරලා අපේ APIs level APIs කීපයක් අපි හදාගත්තා APIs පහක් post API එකක් හදාගත්තා අපි product එකක් අලුතෙන් database එකට store කරන්න get API එකක් get APIs දෙකක් හදාගත්තා අපි අපේ products ටික සේරම view කරන්න සහ එක product අපිට අවශ්‍ය එක product එකක් විතරක් view කරන්න ඊට පස්සේ අපි put API එකක් පාවිච්චි කරලා product එකක් update කරන්න සහ delete API එකක් පාවිච්චි කරලා product එකක් අපි database එකෙන් අයින් කරගන්න. ඒකල්ලා අපි මේ වගේ JSON request එකක් හදාගත්තා. දැන් මේ හදාගත්ත ඒවා අපි කොහොමද මේ මොනවාරි front end එකේදී අපි පාවිච්චි කරන්න කියන එක ඔයගොල්ලන්ට ගොඩක්ම හොඳටම පැහැදිලි වෙයි. ඊළඟ සතියේ Angular workshop එකත් මේ කරාට පස්සේ ඔයගොල්ලන්ට හොඳටම පැහැදිලි කරගන්න පුළුවන්. ඊට කලින් මම අර අපි lesson එක පටන් ගන්නකොටම ඔයගොල්ලන්ට පෙන්නුවා අපි හදාගෙන තිබ්බ API එකකින් කොහොමද data මේව කරගෙන මේ data ටික අරගෙන පෙන්වුවේ කියලා. අපි ඇත්තටම මෙන්න මෙතන අපි මේ හදාගත්ත simple API එකෙන් වෙන දෙයම තමයි මෙතන මේ වගේ මෙතනිනුත් ඇත්තටම වෙලා තියෙන්නේ. අපි මොකක් කරේ මෙතන මේ product ටික මෙතනට load වෙන්නේ අර අපි product ටික සේරම view කරන්න post get API එකක් හදාගත්තේ. අන්න ඒ වගේ get API එකකින් මෙයා මෙතනට ඕන data ටික සේරම product වල data ටික සේරම මෙතනට ඒවල තියෙනවා. මේ items කියලා තියෙනවා. ඒ වගේම අපි කියමු එක product එකක data ටිකක් view කරගන්න ඕනේ කියලා. මේ load වෙලා තියෙන product එකේ data ටික තමයි මේ වගේ අපි මේ හදාගත්ත API එකකින් මෙතනට ගෙන්නගෙන තියෙන්නේ. මෙන්න මේ ගෙන්නගත්ත data ටික පාවිච්චි කරලා අපිට පුළුවන් මේ වගේ dynamic ලස්සන web application එකක් හෝ ඒ වගේ දෙයක් කරන්න පුළුවන්. මේ හදාගත්ත data මේ අපි ඒවන data වලින් එතකොට API එකට අපි front end එකට API එකෙන් data ගෙන්න ගන්න පුළුවන්. front end එකෙන් ගන්න data API එකට යවන්න පුළුවන් අපිට API request එකකින්. ඊට පස්සේ ඒ යවන data database එකට enter කරන්න පුළුවන්. ඒ කියන්නේ database එකට insert කරන්න පුළුවන්. database එකේ update කරන්න පුළුවන්. ඒ data මොන හරි calculation තියෙනවා නම් අපිට ඒවා හදාගෙන ඒ වගේ ලොකු දෙයක් කරන්න පුළුවන්. මේ API සරහා ඔයගොල්ලන්ට පොඩ්ඩක් මේක
මේ අපි මේ අද හදාගත්ත ප්‍රොජෙක්ට් එක ඔයගොල්ලෝ try කරලා බලන්න Postman install කරගෙන ඊට පස්සේ ඒක කරගෙන යද්දී ඔයගොල්ලන්ට තව ගොඩක් ඒවල් අහුවෙයි. මේකෙදි මම එක දෙයක් ඔයගොල්ලන්ට කිව්වේ නැහැ. දැන් මෙහෙම අපි මොන හරි API එකක් හදලා මෙහෙම අපිට ඕන විදිහට අපි දැන් මෙහෙම රික්වෙස්ට් එකක් යවලා අපේ database එකට data දාන්න සහ database එකකින් data ගන්න පුළුවන් API එකකින්. එතකොට ඔයගොල්ලෝ පොඩ්ඩක් හිතුවොත් එතකොට ඕන කෙනෙක්ට මේ URL එක දන්නවනම් මේව Postman මොකක් හරි tool එකක් පාවිච්චි කරලා නැත්නම් browser එකකින් මේ පාවිච්චි කරලා අපේ database එකට data දාන්න පුළුවන්. ඒක එයාට අවසර තියෙනවද නැද්ද කියලා බලන්න නැතුව මේ URL එක තියෙනවා නම් එයාට පුළුවන් ඒක මේ public website එක වගේ නම් public එකෙන් දෙන data මොන හරි ගන්න නම් ප්‍රශ්නයක් නෑ ඒක. ඒත් මොකක් හරි data එකක් අපි කියමු database එකට මෙහෙම API එකකින් දාගන්න තිබ්බොත් එතන ලොකු ප්‍රශ්නයක් තියෙනවා. ඒ වගේ දෙයකදී අපි පාවිච්චි කරනවා authentication කියලා දෙයක්. එතනදී ඇත්තටම වෙන්නේ මම අපි authentication project එකක් අද ඇත්තටම මම කරන්න හිතන් ආවේ නැහැ. මම ඔයගොල්ලන්ට නිකන් වෙලාව ගොඩක් ඉතුරු වුණ නිසා පැහැදිලි කරන්නම් මේ authentication කියන එකෙන් වෙන්නේ මොකද්ද කියලා. ඊට පස්සේ මම මේකෙදී ඇත්තටම දැන් ඕන කෙනෙක්ට මෙහෙම URL එකකින් අපිට data එවලා අපේ database එකේ data store කරන්න ඒ වගේ දෙයක් පුළුවන් නිසා අපි authentication වලින් කරන්නේ user කියන්නේ අපිට මොනවා හරි දැන් web system එකක් තියෙනවා ඒකේ මේ product දැන් අපේ inventory management system එක කියලා හිතන්නකො අපි දැන් මේ හදාගත්ත ඒකේ product එකක් enter කරගන්න පුළුවන් ඒකේ log වුණොත් log වෙලා ඉන්න කෙනෙකුට විතරයි. එතකොට අපි මෙතනදී කරන්නේ යා log වෙන අපි අපේ API එකට ගෙන්න ගන්නවා. එයාගේ user name එක සහ password එක ගෙන්නගෙන එයාට අපි දෙනවා security token එකක්. මොකක් හරි එකන් number එකක් වගේ ටිකක් දිග token එකක් දෙනවා එයා log වුණාට පස්සේ. එතකොට මේ එවන හැම රික්වෙස්ට් එකකම දැන් අපි මේ Postman එක හරහා එව රික්වෙස්ට් තියෙන්නේ. ඒ රික්වෙස්ට් වල ගොඩක් වෙලාට ඒක header එකේ තමයි එන්නේ. රික්වෙස්ට් body එකේ එවන්නත් පුළුවන්. අපි එයාට දුන්න token එක එයා හැම රික්වෙස්ට් එකේම එවන්න ඕනේ. එතකොට අපි Laravel වලින් හදන්න ඕනේ එන රික්වෙස්ට් එකේ token එක තියෙනවා නම් විතරයි එයාට අපි database එක අප්ඩේට් කරන්න හෝ ඒ රික්වෙස්ට් එකෙන් අපි කරන දේ ඇත්තටම වෙන්නේ ඒ token එක valid නම් විතර අපි ඒ token එක match කරලා බලනවා අපි එයාට දුන්න එකයි එයා අපිට එපු token එක දෙකම සමානද කියලා. ඒ token දෙක සමාන වෙනවා නම් විතරයි අපි එයාට permission දෙන්නේ අපේ මේ API එක access කරන්න. මම ඔයගොල්ලන්ට උදාහරණයක් අපිට Facebook එකේ කරි page එකකට ගියොත් Facebook එකෙන් තියෙනවා graph.facebook.com කියලා ඉදම්මත් අපිට ඒගොල්ලන්ගේ Facebook API එකට access කරන්න පුළුවන්. ඒ access කරද්දී ඒගොල්ලෝ ඉස්සරනම් මේක කොහොමද public දීලා තිබ්බා දැන් නම් ඒගොල්ලෝ මේකට access token එකක් අපි Facebook developer tools වලින් ගන්න ඕනේ. මේ එතන කියනවා resource එකට access කරන්න අපිට token එකක් ඕනේ කියලා. මේකෙදි අපි token එකත් එක්ක මේ request එක යවුවා අපිට පුළුවන් මේ graph
facebook.com කියන Facebook API එකෙන් මෙන්න මේ page එකේ like කීයක් තියෙනවද followers ලා කීයක් ඉන්නවද ඒ වගේ data අපිට ගන්න පුළුවන් මේ graph API එක Facebook එකේ API එක හරහා අපිට ඒ වගේ details ගන්න පුළුවන්. මම ඇත්තටම අද authentication ගැන නිකන් ඕගලන්ට idea එකක් ගන්න විතරයි කිව්වේ. මම ඕගලන්ට දැන් අද එක කරනවට වඩා ගොඩක්ම idea එකක් ගන්න පුළුවන් ඊළඟ සතියේ Angular workshop එකකින් පස්සේ වගේ මම try කරන්නම් චන්දික සර්ට අපි වීඩියෝ එකක් කරලා zoom session එකක් නැතුව නිකන් වීඩියෝ එකක් කරලා ඕගොල්ලන්ට දාන්න කොහොමද Laravel වලින් අපි API එකක් කරා authentication කරන්න කියලා token එකක් generate කරලා ඒ token එක match වෙනවද කියලා request එකට බලලා ඒක කොහොමද කරන්න කියලා මම ඊළඟ සතියේ නෙමෙයි ඔයගොල්ලන්ගේ ඊළඟ සතියේ session එකෙන් පස්සේ බලන්නම් එහෙම උනත් වීඩියෝ එකක් කරන්න නැත්නම් ඔයගොල්ලන්ට ගොඩක් ඔය YouTube එකේ search කරලා බැලුවොත් ඒ වගේ Laravel authentication කොහොමද කරන්න කියලා ගොඩක් tutorials තියෙනවා ඔයගොල්ලන්ට අද මේ simple අපි API එක ටිකක් ප්‍රැක්ටිස් කරලා පොඩක් පුරුදු වුණාට පස්සේ වගේ බැලුවොත් ගොඩක් ටියුටෝරියල්ස් හොයාගන්න පුළුවන්. ඉතින් මම හිතනවා අද කොහොමද මේ Laravel වලින් අපි REST API එකක් එක methods වල REST API develop කරගන්නේ කොහොමද කියලා කරපු එක ඇත්තටම අපි simple APIs කීපයක් තමයි අද ඇත්තටම මේ කරේ මේක තමයි ඉතින් ඇත්තටම මේ මේකට මේ concept එකම තමයි පොඩ් මේ හැම API එකකම තියෙන්නේ ඕගොල්ලන්ට මේක පොඩ්ඩක් ප්‍රැක්ටිස් කරන්න ඕගොල්ලන්ට මේක ගොඩක්ම හොඳටම අයිඩියා එකයි ලබන සතියේ workshop එකෙන් පස්සේ මම හිතනවා ඕගොල්ලන්ට APIs ගැන අයිඩියා එකක් එන්නේ නැති මොකද්ද API එකක් කියන්නේ REST API එකක් කියන්නේ මොකද්ද JSON notation කියන්නේ මොකද්ද මේවා ගැන අයිඩියා එකක් එන්නේ නැති කියලා මොනවා හරි අද කරපු ලෙසන් එක හෝ ගිය සතියේ කරපු ලෙසන් එක ගැන මොනවාම හරි ප්‍රශ්නයක් තියෙනවා නැත්නම් ඕගොල්ලෝ Laravel වලින් ප්‍රොජෙක්ට් එකක් කරගෙන යනවා නම් ඕගොල්ලන්ගේ ෆයිනල් ඉයර් ප්‍රොජෙක්ට් හරි මොනවා හරි එහෙම ප්‍රශ්නයක් තියෙනවා නම් චන්දික සර් හරහා මාව එහෙම කන්ටැක්ට් කරගන්න පුළුවන් ඕගොල්ලන්ට අපි අද එහෙනම් අද ලෙසන් එක මෙතනින් නතර කරමු මොනවාම හරි ප්‍රශ්නයක් අහන්න තියෙනවද කාට හරි අහන්න තියෙනවා නම් දැන් ඔයගොල්ලන්ට අහන්න පුළුවන්